right දැන් සරල ක්‍රමය ගැනයි මම කතා කරන්නේ ගොඩාක් අමාරුයි මේ පාඩම හරියට අහන් හිටියේ නැත්නම් තේරෙන්නේ නැහැ දරුවෝ ඒ නිසා හරියට මුල ඉඳන් හරියට අහන් ඉන්න එහෙම නැතිනම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව ගියොත් එහෙම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ටක් ගාලා මගෙන් අහන්න මට එතකොට පුළුවන් ඒ හරිය ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න තව වතාවක් right මොකද බෝඩ් එක අරගෙන මම යූස් කරන්න යන්නේ නැහැ මොකද එහෙම වුණොත් ඔයගොල්ලන්ට ගාන පැටලෙන හින්දා ඒ නිසා මගෙත් එක්ක ගාන හදන්න මම දැන් දෙනවා ගාන ඒ ගාන මගෙත් එක්ක මං කියන විදිහට හදන්න ඕනේ right එහෙම නැතිනම් ඔයගොල්ලන්ට මේ පැය දෙක ඉවර වෙද්දි මොනවද මේ අකා ඉගෙනුවේ කියලා හිතේ right එච්චරටම මේ පාඩම අමාරුයි ඒ වගේම පහුගිය අවුරුදු 3-4කම එක දිගටම සරල ක්‍රමයෙන් ඇහුවා ඒ නිසා අනිවාර්යයෙන්ම ලකුණු හම්බ වෙන කොටසක් පාස් පේපර්ස් ටික මං ඉස්සරහ සතියේ දවස්වල ඔයගොල්ලන්ට දානවා. right අපි එන වැඩේ පටන් ගමු. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ටග් ගාලා අන්මියුට් කරලා මගෙන් අහන්න. හරි? right. මෙන්න මේක තමයි ගාන පහත උදාහරණය සැලකිලිට ගන්න. determine the value x1 and x2. ඒ කියන්නේ x1 එකයි x2 එකයි අගයන් තීරණය කරන්න ගාන තියෙන්නේ maximize ගානක්. ඒ කියන්නේ ලාභය උපරිම කරන ගානක්. z සමානයි 12x1 16x2. ඒ කියන්නේ මේ 12x1 සහ 16x2 කියන ශ්‍රිතය උපරිම කිරීම තමයි අපේ ගාන වෙන්නේ. subject to constraint මෙන්න මේ දේවල් වලට සංරෝධක වෙනවා. constraint කියන්නේ සංරෝධක. subject to constraint මෙන්න මේ වලට සංරෝධක වෙනවලු. මොනවද 10x1 20x2 greater than lower than or equal 120. ඒ කියන්නේ මොකද කුඩා හා සමානයි 120ට. right ඊළඟට දෙවෙනි එක 8x1 එකතු කරන්න ඕනේ 8x2 ඒක විශාලයි හා සමානයි 80ට. ඒ කියන්නේ 80ට වඩා අඩුයි කියලායි කියන්නේ 80ට වඩා අඩුයි. right ඊළඟට x1 සහ x2 කවදාවත් ඍණ අගයන් වෙන්නේ නැහැ. ඒවා ධන අගයන් වෙන්න ඕනේ. right මෙන්න මේක තමයි ගාන. දැන් ඔයගොල්ලෝ මේ ගානට අදාළව අපි සරල ක්‍රමයෙන් ගාන හදන්න කලින් ඔයගොල්ලෝ මෙන්න මේ ස්ටෙප්ස් ටික කරන්න ඕනේ. මේක ලියා ගන්න මහන්සි වෙන්න එපා. ස්ටෙප්ස් ටික ගාන විතරක් ලියා ගන්න. ඔයගොල්ලන්ට ගාන කොළ ඔයගොල්ලෝ පොත කරන් ලියාගන්නේ පොතේ ආපහු ගාන බලන්න පුළුවන් වෙන විදිහට ගාන පැත්තකින් ලියාගත්තත් කමක් නැහැ. right දැන් අපි මේ ගානේ මොකද්ද ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක කියන්නේ? අරමුණු ශ්‍රිතය කියන එක. දැන් මේකේ තියෙන අරමුණු ශ්‍රිතය මොකක්ද ළමයි? ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක වෙන්නේ මෙන්න මේකනේ. මගේ මවුස් පොයින්ට් එක පේනවද ඔයගොල්ලන්ට? මගේ මවුස් පොයින්ට් එක පේනවද? right මෙන්න මේක තමයි maximize z කියන එක තමයි ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. මේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකට slack variables එකතු කරගන්න ඕනේ. මොනවාද slack variables කියන්නේ? slack variables කියලා කියන්නේ උපකල්පිත අගයන් නැත්නම් උපකල්පිත විචල්යන් අපි එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේකේ ගාන විසඳීමට ලේසි වෙන්නේ. එතකොට ඒ slack variable කීයක් එකතු කරනවද? ඒක තීරණය වෙන්නේ අපේ ගානේ තියෙන constraint ගාන අනුව. මොනවද constraint කියන්නේ? කැඩි ඇහෙන්නේ සර්. තාමත් එහෙමද? කැඩි දැහෙන්නේ? මම network එක මාරු කරන්නද එහෙනම්? තාමත් ඇහෙන්නේ කැඩිද පුතේ? තාමත් ඇහෙන්නේ කැඩිද? right කැඩි ඇහෙනවා නම් මම network එක මාරු කරන්නම්. right මට ආපහු වතාවක් කැඩි ඇහෙනවා නම් කියන්න. right නෑ sir. right okay thank you. දැන් slack variables කොච්චරක් එකතු කරනවද කියන එකයි අපි කතා කර හිටියේ. slack variables එකතු කරන්නේ තියෙන constraint ගාන අනුව. එතකොට constraint දැන් මේ ගානේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේක අපි මේ x1 x2 නම් අපි ගන්නෙ නෑ. අනික්
ඒව ගත්තාම මේකේ constraint දෙකක් තියෙන නිසා slack variables උත් දෙකක් එකතු කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ බලන්න subject to constraint කියන එකේදී අපි අර විදිහටම constraint එක ලියා ගන්නවා. 10යි x1 ධන 20යි x2 ඔය විදිහටම ලියලා එකතු කරනවා slack variables 1 කියන එක. එතකොට slack variable දෙකක් තියෙනවා. ඒ නිසා මම දානවා slack variable 1 කියලා. දැන් ඕගොල්ලෝ මේ ගාන හදද්දී ඕගොල්ලෝගේ note එකේ ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ slack variables එකතු කිරීම කියලා ලියලා subjects to constraint 10යි x1 ධන 20යි x2 ධන s1 අර විදිහටම මොනවාද greater than lower than equal කියලා දාලා 120 ලියන්න ඕන. right 120 ලියන්න ඕන. ඊළඟට දෙවෙනි constraint එක. දෙවෙනි constraint එකේදී අර විදිහමයි 8යි x1 8යි x2 කියලා දාලා ඕගොල්ලෝ slack variables 2 එක add කරන්න ඕනේ. අර විදිහටම equation එක ලියනවා. අපි අලුතෙන් add කරපු ටික මම රතු පෑනෙන් ලිව්වා. ඕගොල්ලෝ වෙන පෑනකින් මේ slack variables දෙක add කරපු විදිහ ලියා ගන්න ඕනේ. දැන් objective function එක. objective function එකේදී අපි ලියන්නේ අර objective function එක අර විදිහටම ලියනවා z සමානයි right 12යි x1 එකතු කිරීම 16යි x2 හැබැයි අලුතෙන් අපිට දැන් එකතු වුණා variables දෙකක් නේද variables දෙකක් එකතු වුණා මේ variables දෙකේ අගයන් අපි තාම දන්නේ නැහැ අපි හිතනවා මේවයි අගයන් නැහැ කියලා ඒ නිසා අපි කරන්නේ ඉස්සරහට බිඳුව දාලා බිඳුවයි s1 කියලා ලියනවා බිඳුවයි s1 කියලා ලියනවා ඒ වගේම මෙන්න මේක ඊළඟ එකේ slack variable 2 එකත් අපි ලියන්නේ බිඳුවයි s2 කියලා මේක සම්ප්‍රදායක් මගෙන් අහන්න එපා ඇයි කියලා ඇයි කියන එකට හේතුව තමයි අපි ලිව්ව මේ slack variables add කරන්නේ නැතුව අපිට ගාන හදන්න බැරි නිසා slack variables දෙක එකතු කරපුවාම මෙන්න මෙතන අපේ maximization කියන නැත්නම් අපේ objective function එක තව slack variable දෙකක් එකතු කරේ නැත්නම් අර තරාදියක දෙපැත්තට දැම්මම balance වෙන්නේ නැහැ වගේ ඔයගොල්ලන්ටත් මේ slack variables දෙක එකතු කරන්න ඕනේ මේ විදිහට හැබැයි දාන්නේ අපි ඒකේ තියෙන අගයන් දෙක දාන්නේ බිඳුව කියලා මම ඉස්සරහට ඒවට එන්නම් මේකට කියන වචන ටික ඔයගොල්ලෝගේ notebook එක නම් මම බැලුවා ඒකේ තියෙන දේවල් නම් මටත් තේරෙන්නේ නැහැ සමහර සිංහල වචන right එතකොට දැන් අපි කතා කරන්නේ දා අර අරින විචල්යන් එහෙම නැත්නම් non negative function එකේට අපි add කරන්න ඕනේ ඒ function එකටත් slack variables දෙක s1 and s2 මේ විදිහට එතකොට මතක තියාගන්න ඕනේ මේ maximization කියන ශ්‍රිතේ එහෙම නැත්නම් මේ objective function එකේ මේ 12 කියලා කියන්නේ ඒකට නමක් තියෙනවා ඒකට කියන්නේ අපි coefficient value in objective function මොකද්ද කියන්නේ coefficient value එක කියලා. මොකද්ද coefficient value එක කියන්නේ? ඔයගොල්ලෝ first years වල maths එහෙම ඉගෙන ගන්න නැතිනේ. coefficient value එක කියලා කියන්නේ සහ සම්බන්ධතා අගය කියලා. නැත්නම් සහ සම්බන්ධතා නිර්ණය. මම දන්නේ ඔයගොල්ලෝ coefficient කොහොම ඉගෙන ගත්තද කියලා first year second year වල maths එකට stat එකට තිබුණා coefficient calculate කරන්න. දැන් ඉතින් ඒව ඕන වෙනවා right? ඔයගොල්ලෝ 30s ලා ඉන්නේ දැන්. right? coefficient objective function එකේදී මේ objective function එක ඇවිල්ලා මේ objective function එකේ මේ තියෙන්නේ coefficient value එක. ඔයගොල්ලෝ මේ වචන ලියා ගන්න ඕනේ. ඔයගොල්ලෝට දැන් ඉස්සරහට ඕන වෙනවා right? අහන් ඉන්න හැම දෙයක්ම චුට්ටක් හරි තේරුම් නැත්නම් මයින් අහන්න ඕනේ right? මෙහෙම අන්මුට් කරලා ඔක්කොම ඉස්සරහ අහන්න මොකක් හරි අවුලක් තියෙනවා නම් ඕන දෙයකට answers මං ගාව තියෙනවා. මං ගොඩාක් මේ දේවල් කියලා දෙන්නේ මම ඉගෙන ගත්ත දේවල් වලින් කොටසක් අඩු කරලා. රීසන් එක තමයි ඔයගොල්ලෝට මම ඉගෙන ගත්ත ඔක්කොම කියලා දුන්නොත් ඔයගොල්ලෝ බර වැඩි. ඒ නිසා මම අඩු කරනවා මොකද MBA එකේ මේක සෑහෙන ගොඩාක් දුරට අපි සාකච්ඡා කරනවා PGDM එකේ ෆස්ට් ඉයර් වල. ඒ නිසා ඔයගොල්ලන්ට අපි මම මේක අඩු කරනවා. මතක තියාගන්න මෙන්න මේනේ අපි කතා කරන objective function එකේ මේ 12 කියලා කියන්නේ coefficient value එක. ඒ වගේම මේ x1 කියලා කියන්නේ basic value එක. ඒ විදිහමයි 16 කියලා කියන්නේ මොකක්ද එතකොට? coefficient value එක. x2 කියලා කියන්නේ basic value එක. ඒ වගේම මෙන්න මේකෙත් බිඳුව කියලා කියන්නේ coefficient value එක s1 කියලා කියන්නේ basic value එක. එතකොට ඊළඟ එකේ
ඊළඟට slack variable 2 එකෙත් s2 කියලා කියන්නේ basic value එක. ඊට ඉස්සරහින් තියෙන අගය coefficient value එක විදියට ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕනේ. right? එතකොට මෙතින් coefficient value එක objective function එකේ s2 කියලා කියන්නේ එතකොට slack variable. එතකොට මේ දේවල් වලට අපි කියන වචන ඕගොල්ලන්ට ඕන වෙනවා. මොකද මේ දේවල් ගානක් හදද්දි දැන් ඉස්සරහට අපිට ඕන වෙනවා මේ ගාන හදන්න යද්දි. right? දැන් දෙවෙනි එක. දැන් අපි කරන්න ඕනේ මේ objective function එකයි constraint එකයි මුලින්ම අපි නිර්මාණය කරන simplex table එකට දාගන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රධානතම කාර්යය වෙන්නේ. objective function එක සහ constraint එක initial simplex table එකට දාගන්න එක. මොකද මේ දත්ත ටික ඔබා ගන්න ඕනේ. දැන් මොනවාද objective function එක? මේක තමයි objective function එක. මේක තමයි subjects to constraint ටික. මොනවාද constraint ටික? ඔන්න ඔය ටික. අපි දැන් ඔය ටික දාන්නවා. දැන් initial simplex table එක දැන් ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. right? initial simplex table එක දැන් ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. ඒක මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. දැන් ඔයගොල්ලෝගේ notebook එකේ ඔයගොල්ලෝ දැන් මේ objective function එක ලියා ගන්න, subjects to constraint එක ලියා ගන්න, මේ විදිහටම ලියාගෙන initial simplex table එක මම මේ කියන විදිහට දාගන්න. මේ වචන වලින්ම ලියා ගන්න, නැත්නම් ඉස්සරහට ගන්න තේරෙන්නේ නැහැ. දැන් මම මේක පැහැදිලි කරන්නම් ඔයගොල්ලෝ මේක පොතේ ඇඳ ගන්නකම්. මම මේ presentation එක දෙන්නම් ඔයගොල්ලන්ට. හැබැයි ඔයගොල්ලෝ මම කියන්නේ මාගෙත් එක්ක ගාන හදන්න කැලේකේ මේක ටයිප් කර. නැත්නම් ඔයගොල්ලන්ට හදන්න බැරි වෙයි. අවසානයේ වෙදී තේරෙන්නේ නැහැ මෙලෝඩියක්. ගොඩක් කටියට උරෙන්නෙත් ඒක තමයි මේ වගේ. ඉතින් මේ ටේබල් එක ඔයගොල්ලෝගේ book එකේ ඔයගොල්ලෝගේ note එකක ලියන කොලයක ලියා ගන්න. මම මෙතනින් පටන් ගන්නම්. coefficient basic value එක කියලා කියන්නේ අපි නිර්මාණය කරන මේ simplex table එකේ basic value ටික ලියනගේ. basic value එක මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා. දැන් basic value එක කියලා කියන්නේ මෙන්න මේ subject මේ තියෙන objective function එකේ මේ තියෙන x1 හරි x2 හරි ඒට අදාළ value එක තමයි basic value එක තමයි අපිට මේකේ ලියන්න. මේක coefficient value එක. මේක CB කියලා අපි short form එකෙන් ලියනවා. මම coefficient basic value කියන එක තමයි මේකේ meaning එක. ඊළඟට මෙතන තියෙන CJ කියලා. මම ඉස්සරහට ගොඩක් වෙලාවට CJ කියලා කියයි මේකට. ඒකේ meaning එක තමයි coefficient value in objective function. coefficient value in objective function. දැන් objective function එක කියන්නේ මොකද්ද? මෙන්න මේක. ඔයාලා එක දානවා. objective function එකේ තියෙන coefficient variable එක කෝකද? මෙන්න මේ 12. මෙන්න මේ 12. right? මේකේ තියෙන්නේ 16. මේකේ තියෙන්නේ ඒක. basic value එක කියන්නේ මොකද්ද? මෙන්න මේ x1, x2, s1, s2. මේ තියෙන objective function එකේ x1 ඒ ටික තමයි basic value ටික. එතකොට දැන් අපි මෙන්න මේ x1 එකයි right මෙන්න මේ x1 එක x2 එක s1 s2 මේ objective function එකේ තියෙන මේ basic variable ටික. මේ variable ටික ඉස්සරහින් නැත්නම් මේක උඩින් CJ value ටික අපි ලියනවා. CJ value ටික අපි ලියනවා. මොනවාද CJ value ටික? 12යි 16යි 0යි. එහා පැත්තෙන් ලියනවා solution, එහා පැත්තේ ලියනවා ratio. ඔන්න ඔය ටික initial simplex table එක තුලට ඇතුළත් වෙන්න ඕනේ. මේ ටික ඔයගොල්ලෝ දන්නවා. දැන් ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න දන්නවා. මේක ලියන්න පුළුවන් කොහොමද? මේ objective function එක දිහා බලාගෙන. දැන් මේ subjects to constraint ටික දැන් අපි ඇතුළත් කරන්න ඕනේ. දැන් අපි objective function එක type කරලා ඉවරයි. දැන් constraint ටික දාගන්නයි ඕනේ. කොහොමද constraint ටික දාගන්නේ? right? ඔන්න පළවෙනි constraint එක. පළවෙනි උපකල්පන. නැත්නම් පළවෙනි සංරෝධකය. constraint කියලා කියන්නේ සංරෝධකය. පළවෙනි සංරෝධකය ගන්නෙ කොහොමද? පළවෙනි සංරෝධකය මොකද්ද? S1. S1. මේ බලන්න. දෙවෙනි එක මොකද්ද? S2. දැන් මම ඔන්න පළවෙනි සමීකරණය ඔන්න මම ලියනවා. කොහොමද පළවෙනි සමීකරණය ලියන්නේ? මේකේ තියෙන
x1 වලට අදාළ මොකද ලියන්නේ constraint එක එහෙම නැත්නම් coefficient value එක මම ලියනවා කීයද අගය අගය කීයද 10යි right ඔන්න මම 10 ලියනවා දැන් ඔයගොල්ලෝ 10 ලියන්න පුළුවන් ඊළඟට x2 වල අගය කීයද 20යි right 20යි දැන් ඔයාලට ලියන්න පුළුවන් ඔය දෙක දැන් S1 වලට ලියන්නේ මොකක්ද දැන් මේකේ තියෙන නම් S1 නේ S1 මේක නම් ඉස්සරහා එකක් තියෙනවා ඒ නිසා අපි S1 වලට එක ලියනවා S2 මේකේ තියෙනවද S2 තියෙනවද මේකේ නෑ S2 තියෙන්නේ ඊළඟ S2 එකේ ඒ නිසා අපි ඒකට දාන්නේ බිඳුවයි කියලා වැදුනද මොකද්ද කරේ constraint තියෙන ශ්‍රිතය ඉස්සරහා තියෙන මේ variable නැත්නම් coefficient value එක මම ලිව්වා. ඔය විදිහටම ඔයාලට පුළුවන් මේකේ solution එකත් අපිට ඉස්සරහින් දාගන්න කීයද 120යි. මම ඒක solution column එකේ ලියනවා. ඔය විදිහටම ඔයාලට පුළුවන් ඊළඟ ශ්‍රිතයත් ලියන්න. ලියමු බලන්න. ඔයගොල්ලෝ ලියමු. graph එක දාගත්තද දැන්? අපි ලියමු. x1 වලගේ ඉස්සරහින් තියෙන coefficient value එක 8යි. එතකොට ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් simplex table එකේ 8යි කියලා. ඊළඟට මෙතන x2 ඉස්සරහින් තියෙන එකේ value එක කීයද? 8යි. එතකොට අපිට ඒකත් ලියන්න පුළුවන් 8යි කියලා. ඊළඟට s1 මේකේ තියෙනවද? නෑ. ඒ නිසා මම ඒකට ලියන්නේ කීයද? බිඳුව. s2 මේකේ තියෙනවා. ඒ නිසා මම ඒකට ලියනවා 1. ඊට එහා පැත්තේ solution එක තියෙනවා. කීයද solution එක 80. දැන් මේ අපි හදන initial simplex table එක මේ විදිහට ඔයගොල්ලන්ට මෙතනට එනකම් මම හිතනවා හැමෝටම තේරුණා කියලා. හරිද? done or not? right මම හිතනවා මේ ටික තේරුණා කියලා. දැන් මම යනවා මෙතනින් එහාට. right coefficient basic value එක කියලා කියන්නේ මෙන්න මේ S1 එකට අදාළව objective function එකේ තියෙන අගය. දැන් මේ S1 වලට අදාළව objective function එක ඉස්සරහා තියෙන්නේ මොකද්ද? බිඳුවනේ. ඒ නිසා මම මෙතන බිඳුව ලියනවා. S2 එක අදාළව ඉස්සරහා තියෙන්නේ මොකද්ද? බිඳුව. ඒ නිසා මම මෙතනත් බිඳුව ලියනවා. right. දැන් ZJ කියලා එකක් තියෙනවා. මොකද්ද ZJ කියලා කියන්නේ? Z කියලා කියන්නේ ලාභේ. මේ ZJ කියන එක අපි හොයන්න ඕනේ. දැන් මේ ZJ කියන එක හොයන්න ඔයගොල්ලෝගේ book එකේ නම් මම දැක්කා ලොකු මොකද්ද graph මේ equation එකක් දීලා තියෙනවා. ඒ equation එක මතක තියාගන්න ඕනේ නෑ. මම කියලා දෙන simplex method එකට මම හදපු විදිහට ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. මේ CJ හොයන්නේ මෙහෙමයි. ZJ හොයන්නේ මෙහෙමයි. කොහොමද හොයන්නේ? CB value. මොකද CB value කියලා කියන්නේ? දැන් මේ CB කියලා කියන්නේ මෙන්න මේක. මේ CB එක ඉස්සරහා තියෙනනේ value එකක්. කීයද තියෙන්නේ? බිඳුව. ඒක වැඩි වෙන්න ඕනේ අපි මේ ගණන් කරන relative variable එකේ. relative constant value එකේ. relative constant value එක කියලා කියන්නේ මෙන්න මේ x1 වල value එකේ. 10. එතකොට බිඳුව 10න් වැඩි වෙනවා. උත්තරේ කීයද? බිඳුවයි. ඒකට එකතු වෙනවා ඒ x1 කියන එකට අදාළව යට එකක් තියෙනවනේ. බිඳුව සහ 8. මෙන්න මේ විදිහට. x1 වලට අදාළව මම ගන්නම් මෙන්න x1 වලට අදාළව බිඳුව වැඩි වෙනවා 10න් එකතු වෙනවා බිඳුව සහ 8 වැඩි වෙලා යන උත්තරේ. මේ උත්තරේ කීයද? බිඳුවයි. උත්තරේ කීයද? බිඳුවයි. ඔබකට මෙන්න මෙතන ලියා ගන්න පුළුවන් x1 එකට යටින් උත්තරේ බිඳුවයි කියලා. දැන් මම තව එකක් කරනවා ඊළඟ දෙක ඔයාලා කරන්න ඕනේ right x2 වලට අදාළව කොහොමද x2 වලට අදාළව ගන්නෙ මෙන්න x2 මේක එතකොට මොකද ගන්න ඕනේ මුලින්ම CB value එක කියන්නේ මෙන්න මෙතන තියෙන අගය කීයද බිඳුවයි මේ බිඳුව මොකද වෙන්නේ වැඩි වෙන්න ඕනේ මොකෙන්ද පුතේ x2 වල තියෙන මෙන්න මේ අගය කීයද අගය 20යි බිඳුව 20න් වැඩි වුණාම උත්තරේ බිඳුවයි ඒකට එකතු වෙන්න ඕනේ ඊට යට තියෙන එක බිඳුව
සහ x2 වලට අදාළව අගය කීයද 8. එතකොට ආයිත් උත්තරේ කීයද 0යි. දැන් ඔයා හදන්න ඕනේ. right කීයද S1 වලට කොහොමද හදන්නේ S1 වලට බිඳුව වැඩි වෙන්න ඕනේ එකෙන් එකතු වෙන්න ඕනේ බිඳුව වැඩි කිරීම බිඳුවේ උත්තරේ බිඳුව S2 එකක් හදන්න මට හදලා ඉවර වෙලා කියන්න හරි කීයද ගන්න ආවේ බිඳුව වැඩි කිරීම බිඳුව right බිඳුව වැඩි කිරීම 1 සමානයි බිඳුව. ආයත උත්තරේ බිඳුවයි ඊළඟ එකටත් උත්තරේ බිඳුව එන්න ඕන. හරිද මම? right මෙන්න මම again දා ගන්නවා බිඳුවයි 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 බිඳුවයි. එහෙනම් ZJ හොයන්න දැන් ඔයාලා දන්නවා. මතකද ZJ හොයන විදිය? ZJ හොයන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් මේ initial simplex table එකේ තව එකක් තියෙනවා. right sorry solution column එකටත් ඔයගොල්ලන්ට ওই විදිහටම ගණන් හදන්න පුළුවන්. මෙතන බිඳුව වැඩි වෙන්න ඕනේ 120න්. උත්තරේ බිඳුවයි. මෙතන බිඳුව ඒකට එකතු වෙන්න ඕනේ බිඳුව වැඩි කිරීම 80. මෙතන variable එක බිඳුව තියෙන නිසා ඔක්කොම ZJ වලගේ උත්තරේ බිඳුවයි. දැන් මම යනවා ඊළඟ කැලලට. ඊළඟ කොටසේ තියෙන්නේ CJ ZJ. මොකද CJ කියන්නේ? මෙන්න මේ උඩ කොටස. 12යි 16යි බිඳුවයි බිඳුවයි කියලා කියන්නේ. මේ ටික තමයි ZJ කොටස. ඒකෙන් අඩු කරන්න කියනවා මොකද්ද? මෙන්න මේ ZJ කොටස. right? ඒක ඔයගොල්ලෝගේ පොතේත් ඔය විදිහටමයි තියෙන්නේ. අඩු කරමු. 12න් බිඳුවක් ගියපුවාම කීයද? 12යි. 16න් බිඳුවක් ගියපුවාම කීයද? 16යි. බිඳුවෙන් බිඳුවක් ගියාම උත්තරේ බිඳුවයි. right? ඔය ටික ඔයගොල්ලන්ට ඔය විදිහට අගයන් දාගන්න. again දාගන්න. solution එකත් ඔයාලට ගන්න පුළුවන්. එතන solution එකේදී මේකේ බිඳුව නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. right. දැන් මම යනවා ප්‍රශස්ත විසඳුම එහෙම නැත්නම් optimum solution එක කියන්නේ මොකක්ද කියලා දෙන්න. දැන් මේ ගාන පදනම් වෙන්නේ මෙන්න මේ optimum solution එක මත. optimum solution එක තමයි මේ ගාන ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔයාලා maximization ගානක්ද එහෙම නැත්නම් minimization ගානක්ද කියලා. මොකද්ද maximization ගානක් කියලා කියන්නේ? ලාභය උපරිම කරන ගානක්ද එහෙම නැත්නම් මේක පිරිවැය අවම කරන ගානක්ද කියලා බලන්න ඕනේ. ලාභය උපරිම කරන ගානක් නම් ඔයාට මේ ගණන් කරන්නේ දැන් ඕගොල්ලෝ CJ ZJ අන්න ඒ අගයන් බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. බිඳුවට වඩා අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද ළමයි? බිඳුවට වඩා අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද පුතේ? ඍණ වෙනවා කියන එක. ඍණ වෙනවා කියන එක. ඒ කියන්නේ බිඳුව හෝ ඍණාගයක් වෙන්න ඕනේ මේ ගාන maximization ගානක් නම්. maximization ගානක් නම්. right? minimization ගානක් නම් right? minimization ගානක් නම් CJ ZJ වල අගය බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? minimization ගානක් නම් මෙතන තියෙන අගයන් ඔක්කොම වෙන්න ඕනේ මොනවාද? ධන අගයක් වෙන්න ඕනේ. දැන් මට කියන්න අපේ ගාන maximization ගානක්ද minimization ගානක්ද? දැන් අපේ ගාන maximization ගානක්ද minimization ගානක්ද? ඔව් maximization ගානක්. ඒක ඔයගොල්ලෝ දන්නා මේක දැන් ලියලා තියෙන objective function එක maximization ගානක්. එතකොට මේ අගයන්
CJ minus ZJ කියන අගයන් මොනවා වෙන්න ඕනද? බිඳුව හෝ ඍණ අගයන් ගන්න ඕනේ. ඒක තේරුණාද? බිඳුව හෝ ඍණ අගයන් ගන්න ඕනේ. හැබැයි අවාසනාවට අපේ මේ තියෙන ඔක්කොම මොනවද තියෙන්නේ? ධන අගයන්. මොනවද තියෙන්නේ? ධන අගයන්. එහෙමනම් අපි මේක මොනා කරන්න ඕනද? තව සුළු කරන්න ඕනේ. මේ ගණන ලාභ උපරිම කරන ගානක් හින්දා CJ minus ZJ බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. නමුත් කිසිම ඍණාගයක් නැති නිසා මේ තව සුළු කරන්න වෙනවා. හරිද? මම ඇත්තටම ඔයගොල්ලන්ට තේරෙන විදිහට තමයි ලිව්වේ. තේරෙන්නේ නැත්නම් මගෙන් ඒත් අහන්න. රයිට්? දැන් මේක සුළු කරන්න ඕනේ. සුළු කරන්නේ කොහොමද? ඔන්න හොඳට අහගන්න. මේ හරිය අමාරුයි. CJ ඍණ ZJ වල අගය විශාලතම ස්ථානය හඳුනා ගන්න. පස්සේ ඒක කී කොලම් කියලා සලකුණු කරන්න ඕනේ. දැන් CJ වලගේ විශාලම ස්ථානය කීයද? කීයද තිබුණේ? මෙන්න ටේබල් එක. 16. 16. good. මම මේක red color වලින් මාක් කරන්නම්. ඔයගොල්ලන්ට පේුණාද? දැන් මේකත් උඩට කළා දාන්න. right. පේනවද? මේ 16 තමයි විශාලතම අගය. ඔන්න හොඳට අහගන්න. ඊට පස්සේ මේක මාක් කරන්න ඕනේ මොකද්ද? කී කොලම් එක. මේ තියෙන්නේ කී කොලම් එක. ඔන්න ඔය විදිහටම ඔයගොල්ලෝ පෑනින් මාක් කරගන්න. ඔකට කියන්නේ key column එක කියලා. column එක නිසා තමයි මම ඔය vertical අතට මේක මේවා කරේ. මේක තමයි key column එක. right? මම මේක මාක් කරන ඕන key column. ඔයගොල්ලෝ key column කියලා ලියා ගන්න එපා. මම තේරෙන ඔයගොල්ලෝට තේරුම් කරලා දෙන්න මේක key column එක කියලා මාක් කරා. දැන් key column එක මාක් කරාට පස්සේ පුතේ මෙන්න මේ රේෂියෝ වල අගය අපි දාගන්න ඕනේ. දැන් මේ හදන්නේ අපි මේ ගාන සරල කරන්න. රේෂියෝ වල අගය ගණනය කරන්න ඕනේ. කොහොමද මේ රේෂියෝ අගයන් හොයාගන්නේ? රේෂියෝ අගයන් හොයාගන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. මොකද්ද සූත්‍රය? මෙන්න මේ සොලියුෂන් වල තියෙන අගය බෙදන්න ඕනේ. මොකෙන්ද බෙදන්නේ? මෙන්න මේ key column එකේ තියෙන අගයන්ගේ. key column එකේ තියෙන අගයන්. key column එකේ අගයන් හොයාගත්තේ මෙන්න මේකේ 16 තිබිච්ච එක. key column වල අගයනේ. ඒ කියන්නේ මොකද්ද? 120 බෙදනවා කියනද අපි 20න්. 120 20න් බෙදුවාම උත්තරේ කීයද එන්නේ? බිඳුවට බිඳුව කැපුණා 12 බෙදෙන්න ඕනේ 2කින් උත්තරේ 6යි. එහෙනම් මෙතන අගය කීයද? 6යි. ඊළඟට බලන්න. ඊළඟ සොලියුෂන් කොලම් එකේ කීයද තියෙන්නේ? 80යි. 80යි. 80 බෙදන්න ඕනේ key column එකේ තියෙන අගයෙන් කීයද අගය? 8යි. එතකොට උත්තරේ එන්නේ කීයද? 10යි. මම රේෂියෝ දෙක ලියා ගන්නවා 6යි 10යි කියලා. ඕක තමයි රේෂියෝ කොලම් එක ෆිල් කරන සූත්‍රය. මතකද දැන් රේෂියෝ කොලම් එක ෆිල් කරන සූත්‍රය? සොලියුෂන් වැලියු එක බෙදන්න ඕනේ key column වැලියු එකෙන්. ඒ කියන්නේ 120 බෙදුවා 20න් 80 බෙදුවා 8ෙන්. තේරුණාද දැන්? done. දැන් ඔයාලා මේ රේෂියෝ දෙක හෙව්වට පස්සේ මේ රේෂියෝ එකේ තියෙන අපි කලින් හෙව්වේ මොකද්ද? මේ ZJ වල උපරිම අගයනේ. රේෂියෝ වල හොයන්නේ අවම අගය. මේකේ අඩුම අගය කීයද? අවම අගය කීයද? අවම අගය සැලකිල්ලට අරගෙන key row සලකුණු කරන්න. දැන් අපි මුලින් දැන් මේ key column එක දැන් මම කියන්නේ key row එක දාන්න කියලා. දැන් මේ ගානේ අවම අගය කීයද? රේෂියෝ දෙකේ අවම අගය 6යි. right? වැදුනද? තේරුණ නැත්නම් අහන්න. අවම අගය 6යි. 6 අරගෙන ඒට අදාළ මෙන්න මේ කොටස හඳුනා ගන්න මොකක් කියලාද? key row එක කියලා. ඒක solution key එක කොටස දක්වා එනවා. මෙන්න මේ කොටස මම කලර් කරපු කොටස හඳුනා ගන්න මොකක් කියලාද? key row කියලා. key row එක කියලා. මතක තියාගන්න key column එක සහ key row එක. කොහොමද key column එක තේරුවේ? CJ minus ZJ වල උපරිම අගය අරගෙන key column එක තේරුවා. රේෂියෝ අගය හොයන්න රේෂියෝ සූත්‍රයට ආදේශ කරලා අගයන් හොයාගත්තා. ඒ අගයන් වලින් අවම අගය අරගෙන අපි key column එක හොයාගත්තා. key column එක හොයාගත්තා. දැන් මේ අගයන් දෙකට පොදු වෙච්ච ඡේදනය වෙච්ච තැනක් තියෙනවනේ දරුවෝ.
මේ key column එකටයි මේ key row එකටයි මෙන්න මේ මැද තේරුණා 20 කියන අගේ. ඒකටත් නමක් තියෙනවා. ඒකට කියන්නේ key element කියලා. key element එක කියලා. මම හිතන්නේ ඉංග්‍රීසි වචන තේරෙනවා අර සිංහල දෙමළ වචන වලට වඩා. සිංහල වචනේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට key column එක තේරෙනවා, key row එක තේරෙනවා, key element එක තේරෙනවා. දැන් මම ඉස්සරහට කතා කරන්නේ key row, key element, key column කියන දේවල් වලින්. මෙතනට එනකන් කාට හරි තේරුම් නැත්නම් මට කියන්න. මොකද initial complex table එක ඉස්සරහට තවත් එන්න මම දැන් අමාරු කරන්නයි හදන්නේ. තේරුණාද මෙතනට එනකන්? තේරුණාද දරුවනේ? තේරුණා සර්. right good. මම ඉස්සරහට යන්නම්. right. මේ තියෙන්නේ initial simplex table එක. හරි initial simplex table එක මම ආපහු අර විදිහටම ඇඳා. ඔයගොල්ලන්ට තේරෙන විදිහට. දැන් මේ දත්ත උපයෝගී කරගෙන simplex table එක අපි හදමු. මොකද්ද අපි හදන්නේ? simplex table එක හදමු. එයි දැන් අපි හදපු table එක එතකොට හරියන්නේ නැද්ද? ඔව්. හදපු table එකේ තිබුණ ප්‍රශ්නයක් මොකද්ද? ඒක initial simplex table එක අපි දැන් වෙනස් කරන්න යන්නේ, මේක සරල කරන්න යන්නේ simplex table එක විදිහට. දැන් මේක සරල කරන්න යද්දී අපිට සිද්ධ වෙනවා මෙන්න මේ මම මේ කියන දේවල් වලට යන්න. objective function එකේ උපරිම අගය උනේ මොකද්ද? zj කියන එක. මම මේ කැල්ල පොඩක් පල්ලෙහාට දාන්නම්. right. ඒත් පේන්නේ නැහැ. තව ටිකක් ගමු අපි පහළට. right. මෙන්න මේ objective function එකේ right උපරිම cj අගය. මේ තියෙන්නේ cj අගය. objective function එකනේ අපි උඩින් ලිව්වේ. මේකේ අගය කීයද? බලනවා උපරිම අගය කීයද කියලා. කීයද පුතේ උපරිම අගය? 16යි. ඒ 16 තියෙන්නේ මොකට අදාළවද? x2 වලට අදාළව. 16 තියෙන්නේ x2 වලට අදාළව. ඒ හින්දා මෙන්නම 16 right objective function එකේ උපරිම අගය cj අගය වන්නේ 16යි. ඒ හින්දා මෙන්න මේ simplex table එක අරකම තමයි, කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. 12යි 16යි 0යි x1 x2 s1 s1 solution ratio අර විදිහමයි. අපි මෙතන basic value එක විදිහට ලියා ගන්නවා. මොකක්ද? x2 කියන එක. x2 කියන එක. මේ x2 කියන එකට අපි මේක මතක තියාගන්න ඕනේ නෑ. අපි මේකට කියන්නේ entering variable එක කියලා. ඒ කියන්නේ මේ simplex table එකට අපි enter කරන්නේ මෙන්න මේ variable එක. මේ variable එක enter කරලා අපි අයින් කරනවා මොකද්ද? මෙන්න මේ s1 කියන එක අපි අයින් කරනවා. ඒකට අපි කියන්නේ leaving variable එක කියලා. මොකද අපි දාපු දෙකක් තමයි මේ s1 s2 කියන්නේ. අපි මේ ප්‍රශ්නෙට අපි ගෙනල්ලා දාපු දෙකක් තමයි s1 s2 slack variable දෙක. ඒ slack variable අයින් කරන එක තමයි අපේ මේ පරමාර්ථය. ඒ නිසා leaving variable එක වෙන්නේ s1, entering variable එක වෙන්නේ අපේ x2. දැන් මේ x2 අපි identify කරගත්තා මේ objective function එකේ තියෙන උපරිම අගය, ඒ කියන්නේ 16 කියලා. ඒ 16 තමයි අපි basic value එකේ මෙන්න මෙතන ලියාගන්නේ. මේ x2 එකට අදාළව අපි ඉස්සරහින් ලියා ගන්න ඕනේ coefficient basic value එක කීයද? 16යි කියලා. ඒ කියන්නේ මෙතන x2 එකයි මෙතන 16යි. මම මේ simplex table එකේ මෙතන ලියා ගත්තා. දැන් ඕගොල්ලෝ ඇඳලා තියෙන්නේ මෙන්න මේ table එක විතරයි, initial simplex table එක විතරයි. ඒ නිසා ඕගොල්ලෝ දැන් පොතේ ලියා ගන්න simplex table එක හදද්දී objective function එකේ උපරිම අගය අරගෙන ඒකේ basic value එක ලියා ගන්න x2 කියලා. ඊට ඉස්සරහින් ලියා ගන්න මෙතන මේකට අදාළව coefficient variable නැත්නම් coefficient value in objective function එකේ තියෙන මෙන්න මේ 16. coefficient basic value එක 16. හරි. ඔයගොල්ලන්ට මේක ටක් ගාලා ඩිරුලක් තියලා ගහගන්න. මම මේ presentation එක ඔයගොල්ලන්ට දෙන්නම් no issue right. මම මේව අරන් අයි කියලා දැන් වල මේව කරන්නේ නැහැ.
නිසා මේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලෝගේ තියාගන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට ඕනනම් දෙන්න ප්ලීස් ටීචර්ස්ලාට දෙන්න එපා ටීචර්ස්ලාට දුන්නොත් එහෙම මගෙත් එක්ක ඉන්න ලෙක්චර්ස්ලා ටික තරහ වෙයි රයිට් ඔයගොල්ලන්ට ලෙක්චර්ස් කරන්න එන සර්ලා මගේ හොඳම ගුරුවරු ටික රයිට් මගේ සර්ලානේ ඒ නිසා right දැන් මම යනවා මෙතනින් එහාට දැන් අපිට ඕනේ මේකේ ඉතුරු අගයන් ටික දාගන්න ඒ අගයන් කොහොමද අපි ගණන් කරන්නේ මේ බලන්න අගයන් ගණන් කරන විදිය මම ලිව්වා මෙහි අගයන් ගණන් කරන්නේ මෙන්න මෙහෙමයි මොකේ අගයන්ද ලියන්නේ මෙන්න මේ තීරුවේ අගයන් දැන් x2 කියලා මෙතන ලිව්වා මෙතන 16 ලියන්න දන්නවා හැබැයි මේ අගයන් පුරවන්න දන්නේ නැහැ මෙන්න මේමයි පුරවන්නේ value key එක බෙදන්න ඕනේ key element එකෙන් මොකද්ද value එක දැන් x2 එකේ value එක වෙන්නේ මේ x2 කියන එකේ value එක අපි ගත්තේ මෙන්න මේක තමයි අපි ගත්තේ x2 වල 16 කියන එක. එතකොට මේ values ටික තමයි අපි දැන් මේ ලියන්න යන්නේ. මේ values වල පළවෙනි එක මොකද්ද 10. ඒ කියන්නේ x1 වලට අදාළගේ මම දැන් x1 වලට යටින් තියෙන එක තමයි ලියන්න හදන්නේ. එතකොට x1 වලට යටින් තියෙන කීයද 10. 10 බෙදනවා මොකෙන්ද බෙදන්නේ key element එකකින්. මොකද key element එක කියලා කියන්නේ? මෙන්න මේ row එකටයි column එකටයි දෙකටම ඡේදනය වුණ එකට තමයි key element එක කියලා කියන්නේ. කීයද මේකේ key element එක 20යි. එහෙනම් 10 බෙදීම 20 සමානයි ඊට උත්තරේ භාගයයි. භාගය. ඒක අපි මෙතන ලියා ගන්න ඕන. ඔය විදිහටම මම යනවා ඊළඟ එකට. x2 ගමු. x2 වල value එක කීයද? 20යි. 20යි. 20 බෙදන්න ඕනේ මොකෙන්ද? key element එකෙන්. මොකද key element එක මේකේ අයත් 20මයි නේ. අයත් 20මයි. එහෙනම් 20 බෙදීම 20 කීයද? 1යි. මම හිතනවා ඔයගොල්ලෝ ලියා ගන්නව ඇති කියලා. S1 සඳහා අපි ගත්තොත් මේ S1 කියන එකට ඒකට අපි ගත්තොත් අගේ කීයද value එක 1යි. 1 බෙදෙන්න ඕනේ මොකෙන්ද පුතේ? key element එකෙන්. එක key element එක 20යි. 1 බෙදීම 20යි. ඊළඟට S2 වල අගේ කීයද 0යි 0 0 බෙදෙන්න ඕනේ මොකෙන්ද? key element එකෙන්. key element එක 20 0 එතකොට 0 divide by 20 කීයද 0යි. solution එකත් අපිට ওই විදිහටම හදන්න පුළුවන් 120යි 120 බෙදන්න ඕනේ කීයෙන්ද පුතේ? key element එකෙන්. key element එක කීයද 20යි 120 20ෙන් බෙදුවාම උත්තරේ 6යි. 6යි. මෙන්න මේ පළවෙනි තීරුව ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මේ පළවෙනි තීරුව ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. right sorry තාම ලියා ගන්නවද කට්ටිය? ලියාගෙන ඉවර නම් මට කියන්න. ඉවරයිද පුතේ? ඔව්. ඉවරයි. සද්ද දාලා කියන්නේ ඉවරයි කියලා. right okay මම යනවා දැන් ඉස්සරහට. දැන් පළවෙනි කොටස අපි ෆිල් කරන්න දන්නවා. මම හිතනවා මේ කොටස හැමෝටම තේරුණා කියලා. තේරුන්නේ නැත්නම් ප්ලීස් මගෙන් අහන්න. ඔයගොල්ලෝ අපරාධේ නැත්නම් මගෙනුත් ඉගෙනගෙන මේක බැරි නම් ආයි බෑම තමයි. ඒ නිසා ටක් දාලා මගෙන් අහන්න තේරෙන්නේ නැති දෙයක් තිබුණොත්. මම මේක හෙව්වේ value එක බෙදුවා key element එකෙන්. value එක බෙදුවා key element එකෙන්. අපි මෙතන දාපු basic value එක හොයාගත්තේ මෙන්න මේ කිව්ව objective function එකේ තියෙන උපරිම අගය ගත්තා. උපරිම අගය අදාළ වෙන්නේ 16යි. ඊට අදාළව basic value එක ඇවිල්ලා x2. විචල්්‍ය අපි ගත්තා. විචල්්‍ය x2 ඊට අදාළ basic value ගත්තා. මේ අගයන් ටික දැම්මේ කොහොමද? value key එක බෙදුවා key element එකෙන්. right
මේ අපව අර උදාහරණය නෙමෙයි මොකද ඊළඟ ස්ලයිඩ් එකට ගිහපුවම පේන්නේ නැති නිසා මම අපව ඒක දැම්මා මේ දැන් අපි කරලා තියෙන කැලේ right මෙතන එනකන් ඔයගොල්ලෝ හරි කියලා මම හිතන් ඉන්නවා තේරුණා ඇති කියලා තේරුණ නැත්නම් මගෙන් ආයෙ අහන්න right දැන් ඊළඟ variable එක කීයද තියෙන්නේ දැන් මට ආයෙ x2 ගන්න බෑ මම මේ උපරිමගේ ගත්තා දැන් මට තියෙන එක තමයි මොකද්ද basic value එක තියෙන එකම මම s2 ලියනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ s2 එකට ඉස්සරහට තියෙන අගය කීයද බිඳුවයි s2 වලට ඉස්සරහින් දෙන cb value එක බිඳුවයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අගයන් ටික fill කරන එක කොහොමද මේ අගයන් fill කරන්නේ කලින් එක නම් fill කරේ කොහොමද value එක බෙදුවා key element එකෙන් දැන් මේකේ අගයන් fill කරන්නේ කොහොමද මෙහි අගයන් ගණනය කරනු ලබන්නේ මෙන්න මේ සූත්‍රය මොකද සූත්‍රය old value එක ඒ කියන්නේ පරණ අගය අඩු කරන්න ඕනේ මේ තියෙන පරණ table එක දරුවෝ උඩ තියෙන්නේ පරණ value එක අඩු කරන්න ඕනේ key column value එක ඔව් key column එක කියලා කිව්වේ කොහොමද අපි මෙන්න මේක column එක මේක තමයි row එක එතන key column value එක වැඩි කරන්න ඕනේ key row value එකෙන් ඒක බෙදන්න ඕනේ key element එකෙන් එයි මම මේකට brackets දැම්මේ දැන් maths වල කටසක් තියෙනවා එයි brackets දැම්මේ brackets දැම්මහම key column value එක key row value එක බෙදීම key element කියන කොටස එක කෑල්ලක් old value එක එක කෑල්ලක් එතකොට old value එකෙන් තමයි අඩු කරන්න ඕනේ මෙන්න මේ කොටස අර ධන ඍණ ભેදයක් කියලා එකක් තියෙනනේ ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතනවා අපි ගණන් සුළු කරන්න ඕනේ 1 බෙකුදරි කියන format එකට right අපි දැන් පළවෙනි එක ගමු x1 වලට අදාළව ගමු x1 වලට අදාළව ගත්තාම old value එක ඔන්න දැන් මම ඉන්නේ මෙතන s2 වල x1 වලට අදාළ old value එක කීයද මේ තියෙන අපේ initial simplex table එකේ old value එක කීයද 8යි 8න් අඩු කරන්න ඕනේ key column value එක කියලා කියන්නේ මෙන්න මේ value එක මේකේ තියෙන value එක කීයද key column value එක 8යි ඒක වැඩි කරන්න ඕනේ key row value එකෙන් මේ තියෙන්නේ key row value එක මේ key row value එකේ x1 වලට අදාළව එහෙම නැත්නම් s2 සහ x1 වලට අදාළව ඒකේ අගය කීයද 10 මේක බෙදන්න කියනවා key element එකෙන් key element එක කීයද 20යි සුළු කරපුවාම උත්තරේ 4යි මම ආයි කියනවා තේරුම් නැති කට්ටිය ආයි අහගන්න x1 වලට අදාළව අපි හදන්නේ x1 වලට අදාළ මෙන්න මෙතන අගයයි මම දාන්න හදන්නේ එතන මේ අගය දාද්දි මගේ තීරුව තමයි s2 කියලා කියන්නේ මගේ slack variable 2 කියන එක slack variable 2 එකට අදාළව x1 මෙන්න මෙතන ලියන අගයේ තීරණය වෙන්නේ මෙතන තිබිච්ච old අගය කීයද 8යි ඒකෙන් අඩු කරන්න ඕනේ key column value එක කියලා කියන්නේ මේ තියෙන්නේ column value එක 20යි 8යි මේකෙන් key column value එක මේකට අදාළ වෙන්නේ වාට 8 වැඩි කරන්න ඕනේ මෙන්න මේ x1 වල තියෙන මේ x1 වලට අදාළව මොකද්ද මේ තියෙන්නේ key row value එකේ අගය අපි හදන්නේ x1 හින්දා key row value එකේ අගය බෙදන්න ඕනේ key element එක උත්තරේ එන්නේ 4යි දැන් ඔයාලා හදන්න බලන්න x2 වලට තනියම හදන්න වෙලා ගියට කමක් නැහැ ඔයගොල්ලෝ හදන්න කොහොමද හදන්නේ මුලින්ම ගන්න ඕනේ old value එක s2 එක ගාව තිබිච්ච old value එක ගන්න ඕනේ old value එක ඔයාලට පේනවා initial simplex table එකේ තියෙනවා old value එක 8යි අඩු කරන්න ඕනේ key column value එක මේකට අදාළව key column value එක කීයද එක්ක 20 වෙන්න ඕනේ නැත්නම් 8 වෙන්න ඕනේ කීයද key column value එක 8මයි
8මයි. වැඩි වෙන්න ඕනේ key row value එක. key row එකේ අගේ තියෙන්නේ කීයද? x2 වලට අදාළව key row එකේ value එක කීයද? 20යි. බෙදෙන්න ඕනේ ඒ කොටස බෙදෙන්න ඕනේ key element එකෙන්. key element එක කියන්නේ දෙකම cover වෙලා තියෙන කොටස 20යි. 20යි. උත්තරේ එන්න ඕනේ කැලකේ ගහන්න. උත්තරේ එන්න ඕනේ 0යි කියන. ඒ විදිහටම S1 වලට සහ S2 වලට සහ solution එකට උත්තර ගන්න. උත්තර අරන් ඉවර වෙලා මට කියන්න. තේරුම් නැත්නම් කියන්න ඊට වඩා ලේසි ක්‍රමයකට බෝඩ් එකේවත් කියලා දෙන්න. මම ඔයගොල්ලන්ට ලේසි වෙයි කියලා හිතාගෙන තමයි මේ ක්‍රමයට ඔයගොල්ලන්ට මේ ප්‍රසන්ටේෂන් එක කරන්න හිතුවේ. මම හිතනවා මම පුළුවන් තරම් සරල කරලා මේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලන්ට සෑහෙන මහන්සි වෙලා හැදුවේ. ඒ ඔයගොල්ලන්ට ඒ තේරෙන්නේ නැතිනම් අපිට පුළුවන් මට පුළුවන් බෝඩ් එකේ මේ ගාන ඕනනම් කියලා දෙන්න. මම හිතනවා මේක ගොඩාක් සරල විදිහට මම මේක හැදුවේ ඔයගොල්ලන්ට තේරෙන්න. මම සෑහෙන කාලයක් ගත්තා මේක හදන්න. ඒ කරලා තේරෙන්නේ නැත්නම් මට කියන්න මීට වඩා තව ලේසි ක්‍රමයකට බෝඩ් එකේ අපි ගන්න හදමු. හරිද දරුවෝ? ඉවරද? ඉවරද දරුවනේ? ඕකේ හද. no issue. තේරුම් නැත්තම් ටක් ගාලා මට කියන්න. ක්ලාස් එක ඉවර වෙලා හරි කමක් නැහැ. තේරුන්නේ නැහැ කියලා කිව්වොත් මට පුළුවන් තව එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා හරි ඒගොල්ලන්ට මේ සිම්ප්ලෙක්ස් මෙතඩ් එක කියලා දෙන්න. right? ඉවරද පුතේ? ඉවරද? done. ඔවිෂානි ඉවරයි සර්. ඉවරයි. right හදා ගන්න පුළුවන් නේ? අමාරු නෑනේ. නෑ. right okay thanks. හරි. අනිත් ළමයිනුත් ඉවරද? හරි. මම කියන්න. දැන් අපි ගමු S1 වලට ගත්තාම S1 වල තිබිච්ච old value එක ගන්න ඕනේ. මෙතන තිබිච්ච old value එක 0යි.
එකෙන් අඩු කරන්න ඕනේ key column value එක key column value එක කියලා කියන්නේ මේ තියෙන column එකේ value එක කීයද 8යි වැඩි කරන්න ඕනේ key row value එක key row එකේ තිබිච්ච value එක කීයද 1යි ඒක බෙදන්න ඕනේ key element එකෙන් 20යි එන 20 සමානයි උත්තරේ එන්නේ ඍණ 2 බෙදීම 5යි ඊළඟ එක S2 වලට අදාළව ගත්තොත් එක කියලා කියන්නේ මෙතන තිබිච්ච old value එක ඕනේ එක අඩු වෙන්න ඕනේ key column value එක 8යි බිඳුව කියලා කියන්නේ key row value එක මේකට අදාළ row value එක 8යි බෙදෙන්න ඕනේ key element එකේ 20යි උත්තරේ එන්නේ එතකොට 1යි solution එකටත් අපිට ওই විදිහටම හදන්න පුළුවන් 80 ඍණ bracket ඇතුලේ 8 වැඩි කිරීම 10 බෙදීම 20 සමානයි ඔව් උත්තරේ 32යි සමානයි 32යි right මම මේ අගයන් මෙතන දාගන්නම් මෙතනට 4යි මෙතනට බිඳුවයි මෙතනට 2.5යි මෙතනට 1යි solution වලට එන්න ඕනේ 32 මෙහෙම දාවේ මම හිතනවා හරි ඇති කියලා මේ අගයන් වැරදි නම් ටක් ගාලා කියන්න මට ආපහු හදන්න right මේ අගයන් දාවේ පුතේ නැත්නම් ඔයගොල්ලන්ට වෙන අගයන් දාවේ ඔව් හරි නේද මේක ඔයගොල්ලෝ කතා කරන්නේ තරහද මගෙත් එක්ක නෑ right දැන් ආපහු හොයන්න ඕනේ මේ අගයන් ටික දාගෙන ඉවර නම් මොකක්ද z value එක මම මේ ටික උඩට ගන්නම් ටික වැදගත් නැහැ right හරි zj වල අගය හොයා ගන්න ඕනේ අපි දැන් කලිනුත් zj වල අගය හෙව්වා මම ආයෙත් ඒ සූත්‍රය මෙතනින් ලිව්වා මොකද ඔයගොල්ලන්ට ඕන වෙයි කියලා zj වල අගය අපි කොහොමද හෙව්වේ මෙතන zj කියලා ලියා ගන්නවා ඊට පස්සේ 16 වැඩි කරනවා x1 වලින් එකතු කරනවා බිඳුව වැඩි කිරීම 4 ඒක තමයි CB value එක මේ තියෙන CB value එක 16යි වැඩි කරන්න ඕනේ relative constant value එකේ relative constant value එක කියලා කියන්නේ x1 වලට අදාළව භාගයයි x2 වලට අදාළව 1යි x1 වලට අදාළව මේ විදිහට පළවෙනි එක ගත්තොත් x1 භාගයයි c එකතු කරන්න ඕනේ CB value එක පල්ලෙහා තියෙන එකේ බිඳුවයි x1 වලට අදාළව relative constant value එක 4යි එන්න මෙහෙම x1 වලට අදාළව ගත්තාම කීයද 16යි මේ තියෙන්නේ 16 ඊළඟට වැඩි කරනවා මෙන්න භාගෙන් එකතු කරනවා බිඳුව වැඩි කිරීම 4ෙන් ඒ උත්තරය අරන් මෙතන ලියන්න ඕනේ 8යි කියලා. දැන් ඔයගොල්ලෝ ZJ වලට අදාළ ඉතුරු වගයන් ටික මෙතන ලියන්න. ZJ වලට අදාළව ඉතුරු වගයන් ටික මෙතන ලියන්න. ZJ 8 කෙනෙක් මම හොයපු එක ඉතුරු වගයන් ටික ඔයගොල්ලෝ හොයන්න. හරිම ලේසි කලිනුත් අපි ZJ හෙව්වා ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා.
හදලා ඉවර නම් මට කියන්න ඕනේ. right හදලා ඉවර නම් මට කියන්න ඕනේ. හිතනවා ඉවර ඇති කියලා. right x2 වලට අදාළව ගත්තොත් 16යි ඍණ 4 බෙදීම 5 බිඳුව කියලා එන්න ඕන. right බිඳුව කියලා එන්න ඕන. ZJ වල ගන්න ඕවදාවේ ZJ වල ගන්න ඕවදාවේ ඔව් සර්. right good මෙතන එනකන් තේරුණාද? right මම යනවා ඊට පස්සේ තියෙන කැලට. right මේ තියෙන්නේ ඊට පස්සේ තියෙන කැලල. මොකද ඊට පස්සේ තියෙන කැලල දැන් මේකේ sorry sir excuse me ZJ වල අගය ගන්න හැටි ආයෙ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. ZJ වල අගය ගන්නේ මෙන්න මෙහෙම. මේ ZJ වල අගය ගන්නේ CB value එක ගන්න. මොකද CB value එක කියන්නේ මෙන්න මේක. මේකේ තියෙනවනේ අගය කීයද? 16යි. ඒක වැඩි කරන්න ඕනේ ඊට අදාළ අපි දැන් හදන්නේ x1 වල මෙතන අගය දාගන්නනේ ඕනේ. ඒතර මේ 16ට අදාළව මෙතන අගය කීයද? භාගයයි. ඒකට තමයි මම කියන්නේ relative constant value එක. මේ constant එකේ තියෙන value එක කීයද? භාගයයි. එකතු කරන්න ඕනේ. ඒකට එකතු කරලා ඊට පල්ල හැදින එක. බිඳුව වැඩි කිරීම 4. බිඳුව 4න් වැඩි වුණාම උත්තරේ බිඳුවයි. 16 භාගයක් කියලා කියන්නේ 8යි. එතකොට උත්තරේ 8යි. ඒ විදිහටම x2 ගන්න x2 වලට අදාළ ගත්තොත් 16 වැඩි වෙන්න ඕනේ 1න්. එතකොට උත්තරේ 16යි. බිඳුව වැඩි වෙන්න ඕනේ බිඳුවෙන්. උත්තරේ කීයද? බිඳුව. එතකොට උත්තරේ 16යි. එතන ඊළඟ එක ගත්තොත් 16යි 16 වැඩි වෙන්න ඕනේ 1 බෙදීම 20න්. උත්තරේ කීයක් එයිද? කැලේ ගහන්න. ඊළඟට එකතු කරන්න ඕනේ බිඳුව වැඩි කිරීම ඍණ 2.2 බෙදීම 5න්. එතකොට මේ අගයන් සුළු කරපුවාම උත්තරේ එන්නේ ඍණ 4 බෙදීම 5 කියලා. S2 වලට අදාළව ගත්තොත් මෙතන 16යි 16 මෙතන බිඳුවෙන් වැඩි වුණාම උත්තරේ බිඳුවයි. මෙතන බිඳුව මෙතන එකකින් වැඩි වුණාම උත්තරේ 1යි. ඒ දෙක එකතු කරපුවාම උත්තරේ බිඳුවයි. බිඳුව එකෙන් වැඩි වුණාම උත්තරේ බිඳුවයි. 16 බිඳුවෙන් උත්තරේ බිඳුවයි. එතන අගේ බිඳුවයි. right ඔය විදිහටම ඔයගොල්ලෝ ZJ කලින් හැදුවා. තේරුණාද පුතේ? ඔව් සර් තේරුණා. thank you. done. අපි දැන් යමු ඉස්සරහට. දැන් මේකේ තියෙනවා මෙතන යට කොටසක් ෆිල් කරන්න තියෙනවනේ හිස් තැන්නේ තිබුණේ. අපි යට කොටස ෆිල් කරමු. මෙතන කොහොමද දාන්නේ? CJ minus කීයද? ZJ. මෙතන CJ minus ZJ. ඒක මෙතන ලියවෙන්න ඕනේ. කොහොමද අගේ හොයාගන්නේ? CJ minus ZJ කියන්නේ මොකද? CJ කියන්නේ CJ කියලා කියන්නේ මෙන්න මේ 12 16 බිඳුව 1 කියන එක. ZJ කියලා කියන්නේ 8 16 ඍණ 4.4 බෙදීම 5 බිඳුව. මේ අගයන් තමයි CJ value එක. එතකොට CJ value එකෙන් ZJ value එක අඩු කරලා උත්තරේ මේ යටින් ලියන්න. මෙන්න මේ විදිහට. CJ minus ZJ සමානයි 12න් 8ක් ගියපුවාම කීයද? 4යි. 16න් 16ක් ගියපුවාම උත්තරේ බිඳුවයි. බිඳුවෙන් ඍණ 4.5ක් ගියපුවාම ඍණ 4 බෙදීම 5යි. බිඳුවෙන් බිඳුවක් ගියපුවාම උත්තරේ බිඳුවයි. බිඳුවෙන් ගියපුවාම උත්තරේ බිඳුවයි. CJ minus ZJ 4 බිඳුව ඍණ 4 බෙදීම 5 සහ බිඳුව. ඔය විදිහට CJ අගයන් එන්න ඕන.
දැන් අපි මේ simplex table 1 කියන එක මේ විදිහට අපි ඉවර කරා. අපේ simplex table initial simplex table එක නිර්මාණය කරා. ඊට පස්සේ අපි නිර්මාණය කරේ simplex table 1 කියන එක. අපි initial simplex table 1 කියන එකෙන් අපි simplex table 1 කියන එකකට මාරුනේ ඇයි? Zj minus Cj minus Zj එහෙම නැත්නම් මෙන්න මෙතන අගයන් ඔව් ඍණ බිඳුව හෝ ඍණ අගයන් වෙන්න ඕනේ කියපු නිසා. හැබැයි දැන් අපි simplex table එක මේක සුළු කරගත්තට පස්සේ ආපු simplex table එකෙත් බලන්න සියලුම අගයන් ඍණ වෙනවද නැද්ද කියලා. බැලුමටම පේනවා සියලුම අගයන් ඍණ වෙන්නේ නැහැ. ඍණ වෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට මොකද කරන්න වෙන්නේ? initial simplex table 2 වලට තව දුරටත් මේක සුළු කරන්න වෙනවා. right? හැබැයි දැන් කාට හරි කවුරු හරි ඉන්නවනම් මේක initial simplex table නේ simplex table 2 වලට යන්න ඕනේ. දැනුත් කවුරු හරි ඉන්නවනම් මෙතනට එනකන් ඒ කියන්නේ simplex table 1 එනකන් තේරුනේ නැති කවුරු හරි ආපහු කියන්න මට පුළුවන් කියලා දෙන්න. මට පුළුවන් කියලා දෙන්න. මම හිතනවා කවුරුත් නැතුව ඇති කියලා මම කියලා දුන්න විදිහට තේරෙනවා ඇති කියලා මම හිතනවා. right. දැන් මම table 2 වලට යනවා. කොහොමද table 2 වලට යන්නේ? ආපහු අර මුල විදිහටම යන්න ඕනේ. කොහොමද? Cj minus Zj වලගේ විශාලතම ස්ථානය හඳුනා ගන්නවා. පස්සේ ආපහු මොකද අපි කරන්නේ? key column එක ලකුණු කරනවා. දැන් Cj minus Zj කියන්නේ මෙන්න මෙතන. එතන තියෙන විශාලම අගය මොකක්ද? මෙන්න මේ 4. ඊට පස්සේ ඒකට අදාළව key column එක සලකුණු කරන්න ඕනේ. key column එක කියලා කියන්නේ අර මේ විදිහට මේ කොටස අල්ලලා රේඛාව පාට කරන්න. ඊට පස්සේ රේෂියෝ වල අගයන් සටහන් කරන්න ඕනේ. ඥාගයක් ඉන්න. මම ඔය හදපු කොටස නැද්ද? alright. තියෙනවා. right? key column එක සලකුණු කරන්න රේෂියෝ වල අගයන් ගණන් කරන්න ඕනේ. ඊට පස්සේ ඇයි රේෂියෝ වල අගයන් ගණන් කරන්නේ? මෙන්න මේ දෙකේ අගයන් ගණන් කරලා ඒකේ අගයන් වලින් තමයි අපිට key row එක හොයාගන්න පුළුවන් වෙන්නේ. key row එක අයිති වෙන්නේ මේතනටද යට එකටද කියලා හොයාගන්න මේ රේෂියෝ එක ගණන් කරලා ඒකේ අඩුම එක ගන්න ඕනේ. අපි රේෂියෝ එක ගණන් කරන්නේ කොහොමද? අපිට තිබ්බ සූත්‍රය තමයි solution value එක බෙදන්න ඕනේ key column value එකෙන්. solution value එක කීයද? 6යි. එක බෙදුවම මොකෙන්ද? key column value එකෙන්. key column එක අපිට ආවේ මේකට අදාළව මෙන්න මෙතනනේ. මෙතන. මම මේක key row සලකුණු කරලා මම දැන් යන්නම්. මෙන්න මේක තමයි key column එක. මේ key column එකේ value එකෙන් 6 බෙදෙන්න ඕනේ key column value එකෙන්. එතකොට උත්තරේ කීයද? 12යි. ඒ වගේම ඊළඟ රේෂියෝ එක මෙතන රේෂියෝ එක හොයන්න නම් 32 එක බෙදන්න ඕනේ key column value එකෙන්. key column value එක 4යි. 32 4ෙන් බෙදුනහම උත්තරේ 8යි. එතකොට ඒක අරගෙන මෙතන රේෂියෝ වල අගයන් සටහන් කරන්න ඕනේ 12යි 8යි. ඊට පස්සේ අපි කරන්නේ මොකද? මේ රේෂියෝ දෙකේ අගයන් දෙක අරගෙන ඒ අගේ ඔව් අවම අගය තෝරගන්න. අවම අගය කීයද දරුවෝ? 8යි. ඊට අදාළව මෙන්න මේ විදිහට පාට කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පාට කරගන්න ඕනේ. ඔව් ඒකට අපි කියන්නේ මොකක් කියලාද? key row එක. එතකොට ඔයගොල්ලෝට පේනවා ඇති 4 තමයි මොකද්ද? key element එක. key element එක. right? මෙතනට එනකන් ඔයගොල්ලෝ දාගන්න. ඊළඟ ඉස්සල්ලා තිබිච්ච කෝණේ නම් මෙන්න ලියා ගන්න. ලේසි. අපි ඉස්සරලාම කරන්නේ Cj minus Zj වලගේ විශාලම එක හඳුනා ගන්නවා. ඒක අපිට ආවේ 4. 4ට අදාළව අපි ගන්නවා key column එක ලකුණු කරා. ratio again ගණන් කරා. ratio again ගණන් කරන්නේ
අපි කලින් විදිහමයි solution value එකෙන් key column value එක අඩු කරනවා. ratio එක සමාන 6 බෙදීම භාගේ සමානයි 12යි. ratio සමානයි 32 බෙදීම 4 සමානයි 8යි. එතකොට ratio වල අවමාගේ සැලකිල්ලටගෙන key row එක සලකුණු කරන්න පුළුවන්. ඔගොල්ලෝ key row එක මෙන්න මේ විදිහට key row එක සලකුණු කරන්න පුළුවන්. එතකොට ඊට අදාළව අගය වෙන්නේ 4. ඒක තමයි key element එක. right. මේ තියෙන්නේ මම ඒකම අපව දාගත්තා simplex table 1 එකේ අපි ලකුණු කරපු ටික. මේ තියෙන්නේ x1. දැන් මතක ඇති මම කලින් කිව්වා මේවා තමයි මොනවද entering variable එක x1. ඇයි කලින් අපි ගත්ත entering variable එක x2. දැන් අපේ entering variable එක වෙන්නේ x1. එතකොට මොකද්ද leaving variable එක s2. leaving variable එක අපි අයින් කරන variable එක s2. ඒ අනුව ඔයාගේ simplex table එක අලුතෙන් වාට simplex table 2 ඇඳ ගන්න වෙනවා. මොකද simplex table 1 එක තවත් සරල කරන්න වෙනවා අපිට. මොකද cj zj වල ධන ලකුණක් තිබුණා. ඒ නිසා අපිට තවත් මේක සුදු කරන්න වෙන හින්දා simplex table 2 එක ඔයගොල්ලෝ දැන් ඇඳ ගන්න. අර විදිහමයි කිසිම වෙනසක් නැහැ. coefficient basic value අර විදිහමයි cj බෙදීම basic value බෙදීම ඉරෙන් යට basic value වල දන්නවා x1 x2 s1 s2 slack variable 1 slack variable 2 ඊට අදාළව objective function එකේ තිබිච්ච cj again coefficient value 12යි 16යි බිඳුවයි solution column එක ratio column එක. දැන් entering variable එක අපි ලියා ගන්න ඕනේ. entering variable එක leaving variable එක මොකද්ද s2. ඒතර leaving variable එක තමයි අයින් වෙන්නේ. අයින් වෙන තැන තමයි අපි ලියා ගන්න ඕනේ x1. ඒතර x1 වලට අදාළව cb value එක කීයද කියලා හොයාගන්න. cb value එක වෙන්නේ x1 වලට අදාළව ඊට උඩින් තිබිච්ච අර අගය. මෙන්න මේ අගය. ඒක තමයි cb value එක 12යි. දැන් මෙන්න මේකේ තියෙන x1 වලට අදාළව x2 වලට අදාළව x1 වලට අදාළව s2 වලට අදාළව අගයන් හොයන්න ඕනේ. කොහොමද ඒ අගයන් ගණන් කරන්නේ? කලින් විදිහමයි value එක බෙදන්න ඕනේ key element එකෙන්. value එක බෙදන්න ඕනේ key element එකෙන්. value එක කීයද x1 වලට අදාළව value එක මෙතන තිබිච්ච value එක. මෙතන තිබිච්ච value එක කීයද 4යි. key element එක කීයද? key element එක කියන්නේ මේ දෙකම cover වෙච්ච එක 4යි. ඒතර 4 බෙදීම 4 සමාන උත්තරේ 1යි. එළිය වෙන්න ඕනේ මෙතන